කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මත්තේගොඩ අරලිය උයන අංක 35 නිවසේ පදිංචි නයනා පතිරණ මහත්මිය කිව් පතිරණ මහතා සහ සහන් පතිරණ පුතණුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නයනා පතිරණ මහත්මියගේ දයාබර මෑණියන් වන මීට වසර 13කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු සීලවතී බමුණුසිංහ මහත්මියට සහ අභාව ප්‍රාප්ත ඩී.ඒ. ඇක්මන් පෙරේරා පියාණන්ටත් ජේ.පී. ගමගේ මෑණියන් ඩී.එස්. පතිරණ පියාණන් සහ ඩී.ඒ. චන්ද්‍රසිරි සොහොයුරාණන් ඇතුළුව දෙපාර්ශවයේ සියලුම පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. සසර ගනුදෙනු නිමා කර උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. නයනා පතිරණ මහත්මිය ඇයගේ ස්වාමි පුරුෂයා වන කිව් පතිරණ මහතාට සහන් පතිරණ පුතණුවන්ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි කසුන් පතිරණ පුතණුවන්ට කවින්දයා පතිරණ දියණියට සහ අකින්සා රිසින්දි පතිරණ කුඩා මිනිබිරියට ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා. රැකියා කටයුතු දියුණු වේවා. ධර්මාවබෝධය ඇති වේවා. සියලු ග්‍රහපල දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. සිත් පහන් වී ධර්මාවබෝධය ඇතිවන ආකාරයට සදහම් කරුණු සරලව වටහා දෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේට තවත් දිගු කාලයක් මෙවන් ශාසනික සේවාවන් සිදු කිරීම පිණිස ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. කොරෝනා රෝගයෙන් පෙළෙන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඊටාම ඉක්මනින් මෙම වසංගත තත්වය මුළු ලෝකයෙන්ම තුරන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. සමන්ත චක්ඛවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝති. අතිගෞරවාස්පද ප්‍රඥාරූප වාහිනී නාලිකාවෙහි ගරු සභාපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උදාාරතර පින්කමේ පුණ්‍ය කාලය ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වෙන් කරව ගන්න දායකත්වයේ දරන මත්තේගොඩ අරලිය උයන අංක 35 නිවසේ පදිංචි නයනා පතිරණ මහත්මිය, එවැගේම කිව් පතිරණ මහත්මාණන් ප්‍රධාන කොට ඇති සහන් පතිරණ පුතණුවන් ඇතුළු වාසනාවන්ත සත්පුරුෂ ගුණබර කාරුණික පින්වතුනි, මාතෘකා දේශනාවකට ආරාධනා කළා තියෙනවා.
ඒ මාතෘකා දේශනාව ඔස්සේ අපි මේ ධර්මානුශාසනාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි තෝරාගත්ත ගාථා පාඨය බුද්ධ වචනය සඳහන් වෙන සූත්‍රය පරාභව සූත්‍රය සූත්‍ර පිටකේ. පරාභව සූත්‍රය අසුරු කරගෙන තමයි අපි මේ ගාථා දේශනාව මාතෘකා කරගත්තේ. පරාභව සූත්‍රය තුළ බුදු පියාණන් වහන්සේ මතු කරන්නේ පැහැදිලි කරන්නේ කෙනෙක්ගේ ජීවිතය අඩාල වෙන්නේ කොහොමද? කෙනෙක් කරන වැඩ කටයුතු අඩාල වෙන්නේ කොහොමද? කෙනෙක්ගේ ජීවිතයේ බලාපොරොත්තු කැඩෙන්නේ නැති වෙන්නේ කොහොමද? කෙනෙක්ගේ ජීවිතය අයහපතට නැඹුරු වෙන්නේ කොහොමද? ඒව පිළිබඳව පරාභව සූත්‍රයේදී මතු කරනවා. ඒ ජීවිතයේ කඩාකප්පල් වෙන අඩාල වෙන දේවල් පිරිහීමට හේතු වෙනවා කියලා තමයි බුදු පියාණන් වහන්සේ මාතෘකා කරන්නේ, අනුශාසනා කරන්නේ. ඒ හින්දා පරාභව සූත්‍රයේ පුරාවටම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න හේතු වෙන දේවල්. පිරිහෙන්න කියන්නේ ඒකනේ. පිරිහීමටපත් වෙනවා කියලා කියන්නේ නැති වෙනවා කියන එක. ආවුෂ පිරිහෙනවා කියන්නේ ආවුෂ නැති වෙනවා කියන එක. ඉන්ද්‍රියන් පිරිහෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියන් වල ශක්තිය අඩු වෙනවා කියන එක. ජීවිතය පිරිහෙනවා කියන්නේ ජීවිතේ නැති වෙනවා කියන එකයි. ඉතින් පරාභව සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද එහෙනම් කෙනෙක්ගේ ජීවිතය අඩාල වෙන්න, කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න මුල් වෙන දේවල් මොනවද? ජීවිතයට හානිවන, සසරදී නරකක් වන, සසරදී අයහපතක් වෙන දේවල් ඉහේ කෙස් ගාන්ට තියෙනවා. සසරදී නරකක් වන, සසරදී අයහපතක් වෙන, ජීවිතයට නරකක් වන, ජීවිතයට අයහපත් වන ඉහේ කෙස් ගාන්ට වඩා තියෙන දේවල් ඔක්කොම වෙන්නේ තැන් තුනක් මුල් කරගෙන. වෙන තැන් නෑ. සංසාර ජීවිතය අඩාලවන්න, ජීවිතේ නැතිවන්න, ජීවිතයට හානිවන්න, සසර උපදින ජීවිතවලට හානිවන්න හේතු වෙන දේවල් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තැන් තුනකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ ඒ තැන් තුنين සිද්ධ වෙන සෑම දෙයක් පිළිබඳවම කල්පනාවෙන් වැඩ කරන්න. ඒ කියන්නේ සිහියෙන් වැඩ කරන්න, කල්පනාවෙන් ඉන්න, විමසිල්ලෙන් ඉන්න, සෝදිසියෙන් ඉන්න. ඒකට තමයි සම්මා සති කියලා කියන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයත් එක්ක සම්බන්ධ වෙනවා මේ පරාභව සූත්‍ර දේශනාව. සිහියෙන් වැඩ කරන්න, කල්පනාවෙන් වැඩ කරන්න, සිහියෙන් ඉන්න හැමදේ පිළිබඳවම. මොකද හැමදේම කරන්න මුල් වෙන්නේ, හැමදේටම කලින් ඉස්සර වෙලා යන්නේ මනෝ පුබ්බංගමා ධම්මා. ඔක්කොටම කලින් ඉස්සර වෙන කෙනා තමයි හිත. දැන් අපි කිව්වොත් අනුරාධපුරේ යන් කියලා හිත ගිහිල්ලා ඉවරයි. දැන් අපි කිව්වොත් රුවන්වැලිසෑයට මේ වෙලාවේ ඉන්න ඉන්දියා නම් හොඳයිනේ කියලා හිත ගිහිල්ලා ඉවරයි. ඔක්කොටම මුල් වෙන කෙනා හිත. හැම දෙයකම පෙරගමන් යන කෙනා හිත. ඒ නිසා පළමුවෙන් යන කෙනා අපි හැම වෙලේදීම හරි තැනට හරි විදිහට යවන්න ඕනේ. ඉස්සරෝම යන කෙනා හරි තැනට යවන්න ඕන, හරි විදිහට යවන්න ඕන. පිටුතුන් දන්නවනේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා පෙරගමන් කරන කෙනා හිත, පෙරගමන් යන කෙනා හිත. ගෙදරට පිටරටකට ගිහිල්ලා දරුවෙක් ආපහු ගෙදරට එන දවසට අම්මට කිව්වට පස්සේ එනවා කියලා පෙරගමන් යන්නේ අල්ලපු ගෙවල් වල මිනිස්සු නෙවෙයි. පෙරගමන් යන්නේ තමන්ගේ මිනිස්සු, අම්මයි තාත්තයි ඉන්න අය. ඒගොල්ලෝ පෙරගමන් යනවා. පෙරගමන් යනවා. මොකද ඒගොල්ලන්ට තමයි වැඩි සම්බන්ධයක් තියෙන්නේ. මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ එහෙනම් පෙරගමන් යන කාටත් කලින් ඉස්සර වෙන හිත ගැන හැම වෙලෙම විමසිලිමත් වෙන්න. කාටත් කලින් ඉස්සර වෙන හිත එයාගේ අවශ්‍යතාවයන් ඉටු කරන තව දොරටු දෙකක් තියෙනවා. එක තැනක් හිත එයාගේ අවශ්‍යතාවයන් එයා හරියට ඉෂ්ට කරගන්න තව දොරටු දෙකක් තියෙනවා. එක දොරටුවක් කය, අනෙක් දොරටුව වචනය. ඔය දොරටු දෙක ඔස්සේ තමයි මෙයා අවශ්‍ය දේවල් පම්ප් කරගන්නේ. ඔය දොරටු දෙක භාවිත කරනවා නිතර. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත ඔස්සේ නිෂ්පාදනය කරගන්න දේවල් සහ එළිය නිෂ්පාදනය කරලා තියෙන දේවල් ඇතුළට ගන්නකොටත්, ඇතුලේ තියෙන දේවල් එළියට දානකොටත් හැම වෙලේදීම හොඳට ආරක්ෂා ඇතිව කරන්න කිව්වා. දොරවල් වහන්න කියලා කියන්නේ ආරක්ෂා ඇතිව කරන්න කිව්වා.
ඒ නිසා පෙරගමන් යන හිත හැම දෙයකටම මුල් වෙනවා කිව්වා. ඉස්සර වෙන හිත හැම දෙයකටම මුල් වෙනවා කිව්වා. පින්වතුනි දවසක් භාග්‍යවතුන් වහන්සේ වඩිනවා යශෝදරාවගේ උපංගමට කිඹුල්වතට. කිඹුල්වත් නුවරට යශෝදරාවගේ උපංගමට වඩිනවා. යශෝදරාවගේ උපංගමට භාග්‍යවතුන් වහන්සේ වඩිද්දී යශෝදරාවගේ තාත්තා ඉන්නවා පෙරමගට ගිහිල්ලා. ආරංචි ආවා මගේ එකම කෙල්ලට ජීවිතේම නැති කළ ජීවිතේම විනාශ කළ මගේ කෙල්ලව නැති කළ කාපු කෙනා එනවා කියලා. ඔය අපේ වචනනේ ඒවා. අපි කියන්නේ එහෙම. ඒ විදිහටම තමයි පෘථග්ජන මිනිස්සෙක්නේ සුප්‍රබුද්ධ. එයා පෘථග්ජන මිනිස්සෙක්. එයා ওই විදිහටම කිව්වේ. එයා කල්පනා කළා කොහොමද මම මෙයාට මූණ දෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා පින්වතුනි මූණ දිහා බලාගෙන දෙයක් කියන්න බෑ. මූණ දිහා බලාගෙන කෙලින් දෙයක් කියන්න බෑ. මොනතරම් කියන්න හිතුණත් කියන්න බෑ. මොනතරම් කියන්න හිතුණත් කියන්න බෑ. එතකොට මිනිස්සු මොකද්ද කරන්නේ? එතකොට මිනිස්සු කරන්නේ බලනවා කියන්න ක්‍රමයක් කියන්න විදිහක්. සමහර වෙලාවට ස්ටේටස් දානවා. එහෙම කියනවා. කෙලින් කියන්න බෑ මූණ දිහා බලාගෙන. කෙලින් කියන්න බැරි වුණාට පස්සේ ව්‍යංගයෙන් කියනවා. ව්‍යංගයෙන් කියනවා. ස්ටේටස් දානවා. සමහර උදවියත් ඉන්නවා ඒගොල්ලෝ ස්ටෝරි දානවා. කෙලින් කියන්න බැරි වුණාම ව්‍යංගයෙන් කියනකොට ඒව ස්ටෝරි දානවා. කෙලින් කියන්න බෑ. වදින අයට වදිනවා. සමහර මිනිස්සු ওই දෙකම නේ. ওই දෙක හොඳයි. ওই දෙක කමක් නැහැ. නිකම් මූණට මූණ කතා කරන්න ගිහිල්ලා ඉවර වෙලා රණ්ඩු සරුවල් හදා ගන්නවට වඩා ඔය දෙකෙන් කියන්න පුළුවන් වචන 3-4කින් කියන්න තියෙන දේවල් අපි යටින් ලියන්නේ නැහනේ මේ අහවල් කෙනාට ලියන ලදී කියලා එහෙම ලියන්නේ. ඉතින් කැමති කෙනෙක් කැමති දෙයක් හිතුවාවේ රණ්ඩු සරුවල් කරගන්න යනවට වඩා හිතනරක් කරගෙන කතා කරන්න ගිහිල්ලා හිතනරක් කරගන්නවට වඩා මොකක් හරි ව්‍යංගිකින් කියන එක සමහර තැන්වලදී හොඳයි. ඒ කියන දේවල් හැම වෙලෙම සිහියෙන් කියන්න ඕනේ. ඒ කියන දේ සිහියෙන් කියන්න ඕනේ. මොකද සමහර කියන දේවල් තියෙනවා පින්වතුනි කියද්දී ඇහෙද්දී දකිද්දී පපුව වලට උල් පිහියෙන් අයිනෝ වගේ දේවල් තියෙනවා. සුප්‍රබුද්ධ ශාක්‍ය කල්පනා කළා. මට එයත් එක්ක කතා කරගන්න දෙයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරගන්න මට දෙයක් තියෙනවා. මගේ කෙල්ලට අර විදිහේ තත්වයක් අත් කරන්න නම් මොකටද මගේ කෙල්ලව මල් මාලා දාලා අරන් ගියේ? මගේ දරුවට ඒ විදිහේ දෙයක් තාත්තා කෙනෙක් විදිහට සාධාරණයි. බුදු පියාණන් වහන්සේ සහ යශෝදරාව අතර තියෙන සම්බන්ධය මේ තාත්තා දන්නේ නැහනේ. එයා එක් භවයක තාත්තා කෙනෙක් විතරයි. යශෝදරාවට මේ ජීවිතය තාත්තා වුණා. ඒත් මේ දෙන්නගේ බැඳීම. ඒ දෙන්නගේ බැඳීම ගොඩාක් ඈත අතීතයට යනවා පින්වතුනි. ඒවට කියන පාරමිතා පුරණ කාලේ. ඒ කාලේ ඉඳන්ම ආවනේ හෙවණැල්ල වගේ. යශෝදරාව හොඳ ගැහණියක්, හොඳ බිරිඳක්. යශෝදරාව හොඳ ගැහණියක්, හොඳ බිරිඳක් උනේ සිද්ධාර්ථට. සිද්ධාර්ථත් හොඳ මිනිහෙක්. සිද්ධාර්ථ හොඳ මිනිස්සෙක්. සිද්ධාර්ථ හොඳ මිනිහෙක්. ඒ නිසා යශෝදරාවට සිද්ධාර්ථ වගේ ස්වාමියෙක් ලැබුණ එක වාසනාවක්. සංසාරේ පාරමිතා පුරාගෙන ආපු විදිහ. ඇයි දෙන්න හොඳ මිනිස්සෙක්, හොඳ ගැහණියක් කියන්නේ? යශෝදරාව ගැන හැමදේම දැනන් හිටියේ සිද්ධාර්ථ. සිද්ධාර්ථ පිළිබඳව හැමදේම දැනගෙන හිටියේ යශෝදරාව. දෙන්නට දෙන්න වුණ තේරුම් අරගෙන හිටියා. දෙන්නට දෙන්න වුණ තේරුම් අරගෙන හිටිය හින්දා යශෝදරාවගේ අසීමිත බැඳීම කොයිතරම්ද සූත්‍ර දේශනාවල කියවෙන්නේ හොරෙන් පැනලා ගියා කියලා. ඒව පස්සේ ලියවිලා තියෙනවා. නමුත් සූත්‍ර දේශනාවල තියෙන්නේ ඇය අඬන වෙලාවේදී ඇගේ ඇස්වල කඳුළු වැටෙද්දිලු මම ගෙදරින් ආවේ. එහෙම කියනවා භාග්‍යතුන් වහන්සේ. ඇය අඬලා ඉවසගත්තා. වෙන ගැහණියක් වුණා නම් අඩුමගට යනවම තමයි. මේ කරපු වැඩේට දරුවෙකුත් එක්ක තනි කරන්නේ. දරුවෙකුත් එක්ක තනි කරන්නේ. දරුවෙකුත් එක්ක තනි වුණා කියලා ඒ අම්මා ගියාද නොමනා ගමනක්? ඒ නොමනා ගමනක් ගියේ නෑ. දරුවෙක් එක්ක තනි වෙන ඇය හිතින් ශක්තිමත් වුණ හින්දා තවත් රහත් ඵලයටපත් වුණ දරු පැටියෙක්ව සම්බුද්ධ ශාසනයට පූජා කළා. හිතින් ශක්තිමත් වුණා. වෙන අම්මා කෙනෙක් නම් මේ දරුවව එක්ක අනාථ නිවාසයකට දෙයි. එහෙම නැත්නම් ඩස්බින් එකකට දාලා යාවි. එහෙම නැත්නම් වැසිකිලි වලකට දමාවි. ඒත් යශෝදරාව එහෙම කරේ නෑ. රාහුලට දැනෙන්න දුන්නේ නෑ තාත්තා නැති ගතිය. රාහුලත් ඇහුවා හැමදාම තාත්තකෝ කියලා. ඒ හැම තැනකදීම අම්මා කිව්වේ තාත්තා දුර ගිහිල්ලා කියලා. රාහුල ඇහුවා මං අම්මා වගේද තාත්තා වගේද කියලා. යශෝදරාවට උවමනා වුණා දුර ගියත් ඔහු එනව දවසක මෙහෙට. එන දාට දරුවට තාත්තා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ. එහෙනම් යශෝදරාව කිව්වා පුතේ මට වඩා
රාහුල පුතේ මට වඩා ඔබේ තියෙන්නේ තාත්තගේ ගති. පුතා තාත්තා වගේ කිව්වා. ඒ නිසා දරුවගේ හිතින් තාත්තා ගැන කැඩුවේ නැහැ. සුප්‍රබුද්ධට ඕවා තේරුනේ නැහැ. ඔහු තාත්තා කෙනෙක් වුණාට ඔහුට තාත්තා කෙනෙක්ගේ විදිහට හිතන්න බැරි වුණා. සුප්‍රබුද්ධ හරි කේන්තිකාරයෙක්. හරි කේන්තිකාරයෙක්. පරිගැනීමේ චේතනාව පැහැව තියාගෙන ඉඳලා තමන්ගේ බෑන හින්දා කෙලින් ගිහිල්ලා කතා කරන්න, කෙලින් ගිහිල්ලා ගහන්න බැරි හින්දා තනින් තන පරිගැනීමේ චේතනාවෙන් කියව ඇවිද්දා. ඔහුට දොස් කියන්නත් බෑ. දවසක් භාග්‍යවතුන් වහන්සේ වඩිනවා මේ ගමට. එදා ඔහු කල්පනා කළා දෙනවා කියලා ආරංචි. ඒ නිසා ඔහු මොකද්ද කරන්නේ? ඔහු එදා හොඳට බිව්වා පින්වතුනි. මිනිස්සු සමහර දේවල් වලට ප්‍රශ්න විසඳනවා කියලා හිතාගෙන ප්‍රශ්න විසඳන්න කතා කරගන්න යන්න කලින් බීලා යනවා. මොකද ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා හිතලා. නෑ. ප්‍රකෘති සිහිය විකෘතියකටපත් වෙන මොන වෙලාවකදීවත් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නෑ. ප්‍රකෘති සිහියෙන් ප්‍රශ්නයක් විසඳ ගන්නව හැරෙන්න විකෘති මනසකින් ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. විකෘති මනසක් කියන්නේ ඡන්දා දෝසා භයා මෝහා ඔන්න ඔය හතරෙන් අගතියට ගිහිල්ලා. ඡන්දයෙන් ද්වේෂයෙන් බයෙන් මෝහයෙන් අගතියට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න බෑ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු හොඳට බිව්වා. හොඳට බීලා භාග්‍යතුන් වහන්සේ එන දවසේ හොඳට බීලා පාරට ගියා. එන පාරට ගියා. කල්ැතුව ගිහින් හිටියා. භාග්‍යතුන් වහන්සේ ඈත තියාම වඩිනව දකිද්දී බුදු පියාණන් වහන්සේට මග ඇහුරුවා. දුන්නේ යන්න. ඈත තියාම මග ඇහුරුවා. පින්වතුන් දන්නවනේ මිනිස්සු මග අහුරන විදිහ. පාර මැදට වෙලා කකුල් දෙක දෙපැත්තට කරගෙන අත් දෙක දෙපැත්තට දාගෙන යන්න දෙන්නේ නැහැ කියන එකනේ කියන්නේ. සමහර වෙලාවට තනි අතක් විතරක් දානවා යන්න දෙන්නේ නැහැ කියන එකනේ කියන්නේ. මග අහුරන්නේ එහෙමනේ. උදේ පාන්දරට වැඩට යන උදවිය දන්නවනේ පොලිස් මහත්තුරු මග අහුරන හැටි අපිට නොයා යුතු වෙලාවට යන්න දෙන්නේ නැහැ. අතපාත් කරාම තමයි යන්න පුළුවන්. නොයා යුතු වෙලාවට යන්න දෙන්නේ නැහැ. ඔහු මග ඇහුරුවා. ඔහු මග ඇහුරුවාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී නතර වුණා. හැමම යන්න ගියේ නෑ. සමහර තැන්වල මග අහුරනවා කියලා තේරෙද්දි නොයන එක හොඳයි. මොකද ගියාට පස්සේ හිතුවට වඩා විනාශයක් වෙන්න පුළුවන්. නැවත මග වළක්වනවා වගේ තේරෙනවා නම් සමහර වෙලාවට අම්මත් වළක්වනවා කියලා අද ඔන්න ඔහේ නොයා ඉන්න. එහෙමත් කියනවා. අම්මත් සමහර වෙලාවට වළක්වනවා. තාත්තත් සමහර වෙලාවට වළක්වනවා. ඔය හිතුවක්කාර ගමන නොගෙහින් ඉඳියා නම් හොඳයි නේද? එහෙම අහනවා තාත්තා. අම්මා වළක්වනවා, තාත්තා වළක්වනවා. පන්සලේ හාමුදුරුවොත් වළක්වනවා. ඔය වැඩේ ආපහු කරන්න තියාගන්න එපා. ඔක වැරදි වැඩක් නේ. පන්සලේ හාමුදුරුවොත් වළක්වනවා. පාසලේ ගුරුවරුත් වළක්වනවා. පින්වතුනි, ඒ වළක්වනකොට වළක්වන තැන්වලදී අපි නැවත බලන්න ඕනේ ඇයි වළක්වන්නේ කියලා. වළක්වන්න හේතුවක් ඇති. වළක්වන්න හේතුව තමයි යම්කිසි තැනක යම්කිසි දවසක යම්කිසි කෙනෙකුට ඒ යන්න ගිය ගමන නොවැළක්වුව හේතුවෙන් වෙලා තියෙන වින්නැහියක් ඇති කොතන හරි තැනක. ඒ නිසා තමයි ඒක බලන් ඉඳලා ඒක දැනගෙන ඉඳලා වළක්වන්නේ. භාග්‍යවතුන් නතර වුණා. මග වළක්වනවා නම් යන්න ඕනේ නැහැ කියලා හිතුවා. වඩින්න ඕනේ නැහැ කියලා හිතලා නතර වුණා. බුදු පියාණන් වහන්සේ නතර වුණාට පස්සේ එක්තරා කෙනෙක්ව සුප්‍රබුද්ධ ශාක්‍යය එවනවා බුදුහාමුදුර ළඟට. කියන්නේ මොනවද කියලා බලන්න. කියන්නේ මොනවද කියලා බලන්න එව්වා. ඔහු කිව්වා සිටුතුමනි රජතුමනි ඔහොම කරන්න එපා. බුදු පියාණන් වහන්සේ වැඩම කරලා ඉන්නේ කියලා. සුප්‍රබුද්ධ ශාක්‍යය අහනවා ඇයි යා මට වඩා කෙරුමෙද්ද කියලා. බුදුහාමුදුරුවෝ මට වඩා කෙරුමෙද්ද ඇහුවා. ඇයි යා මට වඩා වයසින් වැඩිද ඇහුවා. වයසින් වැඩි නම් විතරයි සාමාන්‍යයෙන් ගෞරව කරන්නේ. මිනිස්සුත් එහෙමයි වයසින් අඩු නම් ගෞරව කරන්නේ. වයසින් අඩු නම් මොනතරම් හොඳ තිබුණත් ගෞරව කරන්නේ. අපිත් ඒක දන්නවා. මිනිස්සු හැම වෙලේම ගෞරව කළේ වයසටනේ. ඒ නිසා සුප්‍රබුද්ධ ශාක්‍යය ඇහුවා ඇයි යා මට වඩා වයසින් වැඩිද ඇයි යා මට වඩා කෙරුමෙද්ද කියලා ඇහුවා. සුප්‍රබුද්ධ ශාක්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඒ වෙලාවේ මතක් කරනවා. ආනන්ද සුප්‍රබුද්ධ පොඩි පහේ පවකට නෙවෙයි කිව්ව අත ගැහුවේ. තව දවස් 7යි සුප්‍රබුද්ධගේ කල්ලිකුත් වෙනවා කිව්වා. අර ගිය මිනිස්සේ අහගෙන ඇවිල්ලා මේක කියනවා සුප්‍රබුද්ධ ශාක්‍යයට. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. පරිස්සම් වෙන්න. බුදුහාමුදුරු දෙයක් කිව්වොත් වෙනවම තමයි. යථාවාදී යථාකාරී තථාවාදී. උන්වහන්සේත් එහෙමයි. යම් දෙයක්ද කරන දේ කියනවා. යම් දෙයක්ද කියන දේ කරනවා. සුප්‍රබුද්ධ ශාක්‍යයාගේ හිත ඒ වචනයට නම් ටිකක් ගැහිලා ගියා.
මේ කියපු දේ තමයි අද ඉඳලා දවස් 7ක් යන තැනේදී සුප්‍රබුද්ධ ශාක්‍යයා තමන්ගේම තැන පළවෙනි පඩිය මුල මැරිලා වැටෙනවා කිව්වා. අන්තිම හුස්ම යවනවා කිව්වා. දවස් 7ක් යන තැනදී. මේක තමයි අර පුද්ගලයා ගිහලා සුප්‍රබුද්ධ ශාක්‍යයට කිව්වේ මෙන්න මෙහෙම දෙයක් ඔබට කිව්වා. භාග්‍යවතුන් වහන්සේ කියන දෙයක් කවදාවත් වලකින්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කිව්වා. ඒකේ ඇත්තක් තියෙනවා ඇති කිව්වා. ඒ හින්දා සුළුපටු දෙයකට නෙවෙයි කිව්වා මේ බීමත්ව බීගෙන ඇවිල්ලා සුළුපටු වරදක් නෙවෙයි කිව්වා කරලා තියෙන්නේ. බීමත්ව බීගෙන ඇවිල්ලා අම්මට උනත් වචනයක් කියන්න හොඳ නැහැ. එයා බුදුන්ට සම්බන්ධයිනේ. gedara බුදුන්නේ. අම්මට වචනයක් කියනවා කියන්නේ බුදුන්ට වචනයක් කියන්න දෙපාරක් හිතන්නේ. තාත්තට වචනයක් කියනවා කියන්නේ බුදුන්ට වචනයක් කියන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් නොමනා විදිහට නොමනා තැන්වල නොමනා උදවිය එක කාලා බීලා ඇවිල්ලා ඉන්නවනම් අම්මට තාත්තට වචන කියන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න ඕනේ. මොකද අම්මට තාත්තට වචන කියද්දි දවසක බුදුන්ටත් වචන කියන්න පුළුවන්. බුදුන් කවුද කියලා අහන්න පුළුවන්. අයියද කියලා අහන්න පුළුවන්. මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. ප්‍රකෘති සිහිය විකෘති වුණාට පස්සේ මිනිස්සු නොකරන දෙයක් නැහැ. ඒ නිසා ප්‍රකෘති සිහිය විකෘති වෙන්න දෙන්න එපා. සුප්‍රබුද්ධ ශාක්‍යයට මේක ආරංචි වුණාට පස්සේ ඔහු බය වුණා. කවුරු මොන జగත වුණත් මැරෙනවට බයයි. මොනතරම් කයිවාරු ගැහුවත් මොනතරම් දේවල් කිව්වත් මොනතරම් දැනගෙන හිටියත් මරණය කියන වචනේ මහා මූසල වචනයක් විදිහට තමයි මිනිස්සු ගණන් ගන්නෙ. කියන්නවත් එපා කියනවා. ඒත් අපි නම් දන්නව වෙනවා කියලා. කවුරු හරි ඉස්සර වෙලා කවුරු හරි පහු වෙලා වෙනවා කොහොම හරි. එක්ක මම ඉස්සර වෙන්න පුළුවන්, එක්ක මට කලින් අනෙක් අය ඉස්සර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉස්සර වෙන්න පුළුවන්, මම පහු වෙන්න පුළුවන්. වයසට අදාළව මරණය සිද්ධ වෙන්නේ නැහැ. පිංගතුන්ගේ ළඟම ඉන්න කෙනාට අවුරුදු 80ක් වෙනවා කියලා පිංගතුන්ගේ දරුවට අවුරුදු 14ක් වෙනවා කියලා 80 කෙනා මුලින් මැරෙලා 14 කෙනා පස්සේ මැරෙන්නේ නැහැ. ඒක වැරදි. ඒක වැරදි. මරණය කියලා කියන්නේ හිතා ගන්න බැරි දෙයක්. හිතා ගන්න බැරි විදිහට වෙන දෙයක්. කොයිතැන කොහොම කවුරු ඉස්සර වෙයිද කවුරු පහු වෙයිද දන්නේ නැහැ. සුපබුද්ධ ශාක්‍ය බය වුණා මේ වචනේට. මරණය කියන වචනේ මම මැරෙනවද? පිංගතුන් නිකන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක්ගේ report එකක් වැරදිලා Tamanට කැන්සර් එකක් කියලා වෙන කෙනෙක්ගේ report එකක් Tamanට ආවොතින් එහෙම කොහොමද ඒ දැනෙන හැඟීම කියලා? ඒක දැනලා තියෙනවනේ අපිට තේරිලා තියෙනවනේ පිංගතුන් දැනලා තේරිලා තියෙනවා ඇති එහෙම අයව සමහර විට ආශ්‍රය කළත් ඇති හිතලා බලන්නකෝ කොහොම හැඟීමක්ද ඒක කියලා පිංගතුන් හිතලා බලන්නකෝ රැයට නිදාගන්නෙද්දි හීනෙන් කවුරු හරි කෙනෙක් නැවත නැවත මම ගෙනියනවා කියන වචන කිව්වොත් එහෙම පවුන්ද උදේට වැඩට යන්නෙත් නැහනේ අපි සමහර විට වැඩට යන්නෙත් නැහැ අපි ඒ තරමටම බයයි මේකට මේ වචනෙට ඒ තරමටම බයයි සමහර වෙලාවට සමහර හීන තියෙනවා අපි කොහොමවත්ම දකින්න කැමති නැහැ සුදු කොඩි පේනේවා ඉටිකොළ පේනේවා ගොක්කොළ පේනේවා කියනවනේ එහෙම දකින්න කැමති නැහැ. හරි ඉක්මනට බය වෙනවා එහෙම දැක්කොත් එහෙම. මොන జగතත් එහෙම තමයි ගොක්කොළ පෙවුනොත් බය වෙනවා. මොන జగතත් එහෙම තමයි සුදු ඉටිරෙඩි පෙනුනොත් එහෙම බය වෙනවා. ඒත් සමහර විට තමන් මැරිලා ඉන්නවා තමන් මැරෙනවා කියලා හීනෙන්වත් පෙන්වන්නේ නැහැ පින්වතුනි. අනුන් මැරිලා ඉන්නේව නම් දැකලා තියෙන ඕන තරම් ඒ මලගෙවල් වලට ගිහිල්ලා බෝරු කුට්ටමස් සෙල්ලම් කරලා කාඩ් කුට්ටමස් සෙල්ලම් කරලා ඇවිල්ලා තියෙනවා. තමන් මැරෙනවා කියන එක කොයි විදිහකටවත් හීනෙන්වත් පෙන්වන්නේ නැහැ. හිතේ තරම්ම රවට්ටනවා තමන්ව. හිතේ තරම්ම තමන්ව රවට්ටනවා පින්වතුනි. සුපබුද්ධ ශාක්‍ය මේ වචනයට බය වුණා. බය වුණාට පස්සේ ඔහු කල්පනා කරනවා මැරුණට කමක් නැහැ. හැබැයි ඔය කිව්ව දවසට කිව්ව තැන කිව්ව විදිහට මැරෙන්න බෑ. අන්න බලන්නකෝ හිතේ මහන්තත්කම තියෙන. ඡන්දයෙන් දෝෂයෙන් බයෙන් මෝහයෙන් අගතියට ගියාට පස්සේ හිත මහන්තත්කම හදා ගන්නවා පින්වතුනි. අර බලන්න කිව්ව වචනේ ඔය කියපු දවසට ඔය කියපු තැනදී ඔය කියපු විදිහට මැරෙන්න බෑ. ඒ නිසා ඊට පස්සේ මැරුණට කමක් නැහැ. මහන්තත්කම මොනව නිසාද? වස්තුකාමයේ නිසා. පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. වස්තුකාමයෙන් හදාගන්න දේවල් හිතේ. සුපබුද්ධ ශාක්‍ය ගියා තමන්ගේ මාලිගාවට. සේවකයින්ට කිව්වා මම සියලු බඩු බාහිර ආදී ආම්පන් අරගෙන 7 වෙනි තට්ටුවට යනවා. 7 වෙනි තට්ටුවට යන මම මෙන්න මේ දවස පහ වෙනකන් 7 වෙනි තට්ටුවේ ජීවත් වෙනවා. මට කතා කරන්න එපා පල්ලෙහාට. මං එන්නේ නැහැ පල්ලෙහාට. යම් කිසි විදිහකින් මම හීනෙන් හරි නැගිටලා එන්න හැදුවොත් එහෙම බල වහාම මාව අත් දෙකෙන් ඇදලා ඉවරලා ඇඳට දාන්න ඕනේ. එන්න දෙන්න එපා කෝ පල්ලෙහාට. මිනිස්සු මරණයෙන් බේරෙන්න කරන වැඩනේ පින්වතුනි. මරණයෙන් බේරෙන්න කරන වැඩ. මොකද සුපබුද්ධ ශාක්‍ය දැනන් හිටියේ නෑනේ උඩ තට්ටුවේ ඉඳන් කොහොමද පල්ලෙහාට එන්නේ කියලා. ඒ නිසා මැරෙන තැනටම ගියා. මැරෙන්න ඉඩ හදා ගන්න පුළුවන් තැනටම ගියා. කොහොම නමුත් කට්ටියට කියලා තිබුණා එන්න දෙන්න එපා මට සිහිවිකලෙන් එන්න ආවත් මාව ඇදලා බැඳලා හිර කළා එන්න දෙන්න එපා කිව්වා මට.
ඒගොල්ලොත් පිළිගත්තා. සුපබුද්ධ ශාක්‍යය ගිහිල් ඉවර වෙලා 7 වෙනි දවසේ එතනට ගිහලා දවස් 7ක් හිටියා. 7 වෙනි දවස උදා වෙලා ටික වෙලාවක් යනකොට තමන්ගේ මංගල අශ්වයා කුලප්පු වෙනවා. මංගල අශ්වයා කුලප්පු වෙනවා. මංගල අශ්වයා කුලප්පු වෙනකොට මංගල අශ්වයා හැම වෙලෙම මෙල්ල වෙන්නේ සුප්‍රබුද්ධ ශාක්‍යයට විතරයි. සමහර ගෙවල් වල ඉන්නවා සමහර සුනකයෝ. ඒගොල්ලෝ මෙල්ල වෙන්නේ ගෙදර එක්කෙනෙකුට විතරයි. අනෙක් අය කියන කහන්නේ. අරයා දැක්ක ගමම්ම වලිගේ යටහත් කරගෙන කන් දෙක පහත් කරගෙන ළඟට ඇවිල්ලා කෙඳිරි ගාලා වැටෙනවා. එහෙම තමයි. සමහර සත්වයෝ. මංගල අශ්වයා කුලප්පු වෙනවා. මේ සතා කුලප්පු වෙනකොට සුප්‍රබුද්ධ ශාක්‍යයා උඩ ඉඳලා අහගෙන ඉන්නවා. සතා කුලප්පු වුණා කියලා. දන්නවා තමන්ට හැර රජමාලිගාවේ වෙන කිසිම කෙනෙකුට මෙයාව අඩංගු නැහැ. මෙයා යටහත් නැහැ. අන්න බලන්න පින්වතුනි. මරු විකලෙන් එන හැටි. මරුවා එන හැටි බලන්නකෝ. මරුවා එන්නේ අශ්වයාගේ කටහඬින්. මාරයා එන්නේ. හරි පුදුමයි. හරි පුදුමයි ජීවිතේ. ධර්මයට නැඹුරු නොමුණොත්, ධර්මයට සම්බන්ධ නොවුනොත්, ධර්මයේ තේරුම් අරගත්තේ නැති වුනොත් ජීවිතේ කොයි වෙලාවෙ කොයි විදිහකට වෙයිද කියලා දන්නේ නැහැ ඕක. හැමෝගෙම නල්ලේ කොටලා තියෙන්නේ. හැමෝගෙම නල්ලේ කොටලා තියෙන්නේ. උපදිනකොටම බඩෙන් උපදිනකොට නෙවෙයි. උපදිනවා කියන්නේ බඩෙන් එළියට එනවනේ. බඩෙන් එළියට එනකොට නෙවෙයි. බඩට එනකොටම කොටලා තියෙන්නේ. කෙටුවේ මහා බ්‍රහ්මයා නෙවෙයි. කෙටුවේ තම තමන් කර කියාගත්ත කර්ම. තම තමන් කර කියාගත්ත කර්ම තමයි කෙටුවේ. ධර්මයට අදාළවද අදාළ නැතිවද ජීවත් වුනේ ඒ විදිහටනේ කර්ම ගොඩනගන්නේ. ධර්මයට අදාළව ජීවත් වෙනකොට ඒ උදවියගේ අතින් සිද්ධ වෙන අයහපත් කර්ම අඩුයි. යහපත් දේ වැඩි. හොඳ දේ වැඩි. ඇහෙන්නේ හොඳ දේ, දකින්නේ හොඳ දේ, බැලෙන්නේ හොඳ දේ. එහෙම වාසනාවන්තයි මේ ජීවිත පිංගතුනි. දවස ඉර උදා වෙලා ඉර බැහැගෙන යනකොට අහන දේ හැම වෙලෙම හොඳ දෙයක් නම් ඒ ජීවිත වාසනාවන්තයි. ඒ කන් වාසනාවන්තයි, හදවත වාසනාවන්තයි. ඉර උදා වෙලා කරුවල වැටෙන වෙලාව වෙනකන් S2ට පේන්නේ හොඳ දේවල් නම්, සුබයයි සම්මත දේවල් නම්, මංගලයයි සම්මත දේවල් නම්. මංගල සූත්‍රයේවල් තියෙනවා කාලේන ධම්ම සාකච්ඡා, ඒතම් මංගල මුත්තමන්, කාලේන ධම්ම සවණං, ඒතම් මංගල මුත්තමන්. ඒව මංගල කරුණු. නිතර දෙවේලේ බණ ඇහෙන කාලයක් මේ කාලය. ඒක මංගල කරුණක්. ගෞරව කළා, ගෞරව දීලා, හිතින් ශ්‍රද්ධාවෙන් ඒව කරන්න ඕනේ. සුප්‍රබුද්ධ ශාක්‍යයට ඇහුණා. තමන්ගේ මගුල් අශ්වයා කුලප්පු වෙලා. වෙන කාටවත් මෙයා අඩංගු වෙන්නේ නැහැ. වෙන කාටවත් මෙයා අනුකූල වෙන්නේ නැහැ. සුප්‍රබුද්ධ ශාක්‍යය දන්නේම නැතුව කාමරෙන් එළියට ආවා. දන්නේම නැතුව එළියට එනකොට පින්වතුනේ උළුවස්ස උඩ හිටපු රාජපුරුෂයන්ට සුප්‍රබුද්ධ ශාක්‍යය එනවා කියලා තේරුණේවත් නැහැ. පය පැටලුණා. පය පැටලෙනකොට දොරවල් වැහුණා. දොරවල් වැහෙනකොට පඩිපෙලේ රෝල් වෙලා පල්ලෙහාට ඇවිල්ලා අන්තිම පඩියේ උඩුබැලියන් අතට හුස්මට ගියා. දැක්කද මරණය? මරණය එන විදිහ. තට්ටු 7කට ගියා මැරෙන්න. තට්ටු 7කට. සුප්‍රබුද්ධ එතනට ගියේ නැත්නම් සුප්‍රබුද්ධ පල්ලෙහා ඉඳියා නම් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න තියුණා. ඒත් හොයාගෙන යනවා කියලා කියන්නේ ඒකට තමයි. හොයාගෙන යනවා. මරණයටපත් වුණා. බුදු පියාණන් වහන්සේ හිඳ දේශනා කරනවා මේ පරාභව සූත්‍ර දේශනාවේ මේ කියා දෙන කාරණාව ඊටාම වැදගත්. ඊටාම වැදගත්. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. කෙනෙක්ගේ මුළු මහත් ජීවිතේම කඩා වැටීම සිද්ධ වෙන විදිහ ගැන භාග්‍යතුන් වහන්සේ මේ මතක් කරන්නේ. කොහොමද? සුවිජානෝ බවං හෝති. කෙනෙක්ගේ ජීවිතයේ නැගීම, ඉහළට යෑම, ඒක තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කෙනෙක්ගේ ජීවිතයක වැටීම, කඩා වැටීම තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. යම් කිසි කෙනෙක් අටලෝ දහමට අනුව ජීවිතය හැඩගස්වා ගන්නවද, එයාගේ ජීවිතේ පිරෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ එයා වැටෙන්නේ නැහැ. එයාගේ හිත කැඩෙන්නේ නැහැ. හේතුව අටලෝ දහමට අදාළව හිත හදාගත්ත හින්දා. හිත හදාගන්න ඕන එක එක්කෙනාට ඕන විදිහට නෙවෙයි. හිත හදාගන්නට ඕන එළියේ ඉන්න දේවල්, එළියේ තියෙන දේවල් ගැන උපාදානයෙන් බැඳිලා නෙවෙයි, අල්ලගෙන නෙවෙයි එළියේ තියෙන දේවල්. මට වස්තුව තියෙනවා, මට ධනෙ තියෙනවා, මට පුත්තු ඉන්නවා, මට ගෙවල් තියෙනවා, මම විවාහ වෙලා මට දරුවෝ ඉන්නවා, මගේ දරුවන්ට හොඳ රස්සාවක් තියෙනවා, මට හොඳ රස්සාවක් තියෙනවා. ඒවෙන් හිත හදාගන්න යන්න එපා. ඒවැගින් පින්වතුනි හිත හැදෙන්නේ නැහැ. ඒ වගේන් හිත හැදෙන්නේ නැහැ. හොඳට දරුවෝ හිටිය, හොඳට රස්සාවල් කළ, හොඳට යාන වාහන පැද්ද කී දෙනෙක් නම් පාරේ හිඟමන් යදිනව ඇද්ද? අද වෙනකොට ලෝකෙම
හොඳට දරුවෝ හිටිය, හොඳට යාන වාහන තිබුණ, හොඳට ඉගෙන කියාගත්ත, හොඳට ධන සම්පත්තිය, වතු පිටි ඉඩකඩම්, ගෙවල් දොරවල් හදාගෙන හිටපු කී දෙනෙක් නම් මහලු මඩම් වල අනාථ නිවාසවල ඉන්නවද අද වෙනකොට? ඒ හින්දා තමයි කිව්වේ ඒවයින් මනින්න එපා හිතේ හැදීම. හිතේ හදා ගැනීම ඒවයින් මනින්න එපා පින්වතුනි. කොතන හිටියත් අවශ්‍ය වෙන්නේ හිත කඩාවට්ට ගන්න නැතුව ජීවත් වෙන එක. කවදා හරි දවසක කවුරුත් කොයි දේත් දාලා යනවනේ පින්වතුනි. මහා මන්දිරවල ඉන්න අයත් කවදා හරි දවසක පොළොවට පස් වෙනවා. මහා මන්දිරවල ඉන්න අය. ඒ විතරක් නෙමෙයි ගෙදරට වඩා ඉහළට තාප්ප ගහගෙන CCTV දාගෙන රෝලඩෝ දාගෙන හිටියත් කවදා හරි දවසක පොළොවට පස් වෙනවා. ඒකෙන් කියන්නේ ඒව ගලවලා විශ් කරන නෙමෙයි. ඒව ඇතුලේ ඉන්න Taman තේරුම් ගන්න ඕන Tamanට සිද්ධ වෙන දේ මේක තමයි කියලා. ඉතින් සුපබුද්ධ ශාක්‍යයා උඩ ඉඳන් වැටිලා පහළට අන්තිම පඩියේදී අවසන් හුස්ම හෙලනවා. ඔළුව වැදිලා වෙන්නේ නැති. තට්ටු හතක් ඉඳන් බිමට පෙල්ලුණාට පස්සේ ඔළුව වැදීගෙන එනකොට මරු ආවේශ වෙලා වගේ ඔළුව වැදිලා එනකොට ජීවත් වෙයි කියලා ඉතින් විශ්වාසය තියාගන්න බෑනේ පින්වතුනි. මරු ආපු වෙලාවට කොහොමත්ම ජීවත් වෙයි කියන විශ්වාසය දෙන්නෙත් නැහැ. අරන් යන්න ආපු වෙලාවට වටේ ඉන්න කෙනෙක්ටවත් දෙන්නේ ජීවත් වෙයි කියන විශ්වාසය හදාගන්න. මාරය ආපු වෙලාවට එහෙම තමයි. ඒ හින්දා අතපය පන තියෙන කාලේ කවුරු කොයි හැටියෙන් ජීවත් වුණත් කල්පනා කරන්න ඕනේ. මේවා වැය වෙනකොට, මේවා ක්ෂය වෙනකොට, මේ වගේ අවසානයේ ඩිංග ලං වෙනකොට මොන විදිහේ දෙයක් Tamanට ඉතුරු වෙයිද කියලා Taman හිතන්න ඕනේ පින්වතුනි. කවුරු හරි කෙනෙක් කරන්න ලං වේවි. ඒ කරන්න ලං වුණත් හිතට සතුටක් නැහැ. මොකද වෙන කෙනෙක් අපේ වැඩ කරනවට අපි කැමති නැහැ පුද්ගලිකව. තව කෙනෙක් ඇතකුණු අත ගන්නවට අපි කැමති නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි අපිට අපේ අත් දෙකෙන්ම තමයි ඒව කරගන්න ඕන. දරුවෙක් මල්ලෙක් හිටියත් පින්වතුනි දවසක් දෙකක් කරන විදිහ බලාගෙන ඉන්න පුළුවන්. දිගට බලන් ඉන්න බෑ. ඒ ධර්මතාවය ඕක තමයි. කවුරුත් කාටත් උපකාර කරගෙන ජීවත් වෙන්න ඕන. හැමෝම ධර්මතාවයට මුහුණ දෙනවා. තමන් එක්ක ඉන්න අයට මේ දේවල් කරනකොට දරුවොත් ඒව බලාගෙන ඉඳීවි. එතකොට දරුවෝ දෙයක් ඉගෙන ගනීවි. අපේ අම්මා ආච්චි අම්මට සැලකුවා, අපේ අම්මා තාත්තට සැලකුවා, සීයට සැලකුවා, තාත්තට සැලකුවා. අපේ තාත්තත් අම්මට සැලකුවා, සීයට සැලකුවා, අපේ අම්මට සැලකුවා. එතකොට දරුවෝ දෙයක් බලාගෙන ඉඳලා ඉගෙන ගනීවි. එතකොට ඔබ අසරණ වෙන එකක් නෑ ජීවිතේ. ඒ නිසා හැම වෙලේදීම අපිට යුතුයකම් කරන්න කලින්, අපිට වගකීම් අපි වෙනුවෙන් ඉෂ්ට කරන්න කලින් අපි බලන්න ඕන අපෙන් වෙනවද ඒ දේ හරියට කියලා. අපෙන් වෙන්නේ නැත්නම් අපිට වෙන්නේ නැහැ. අපෙන් විය යුත්ත වෙන්නේ නැත්නම් අපිටත් විය යුත්ත වෙන්නේ නැහැ. ඒක තමයි ධර්මතාවය. ඉතින් පරාභව සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු දේශනා කරන සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභවෝ. අටලෝ දහමට විරුද්ධව ගියොත් නම් පින්වතුනි වැඩේ වරදිනවා කිව්වා. ධර්මතාවයට විරුද්ධව යන්න එපා කිව්වා. ධර්මතාවයට විරුද්ධව ගියොත් කොතන හරි තැනක වැඩේ වරදිනවා කිව්වා. ධර්මතාවයට විරුද්ධව ගියා සුප්‍රබුද්ධ වැටුනේ අවීචි මහා නරකාදියට. සෙල්ලම් පවක් නෙවෙයින කලේ අත දික් කළා, ඇඟිල්ල දික් කළා කතා කරද්දිවා සුප්‍රබුද්ධට හිතුනේ නෑනේ මගේ පැත්තට ඇඟිලි 4ක් තියෙනවා කියලා. ඒ පැත්තට එකක් යනකොට ඒ කියන්නේ මගේ පැත්තට බර වැඩි මේ භාවිත කරන වචනේ. අපි හැමෝටම ඇඟිල්ල දික් කළා කතා කරන්නේ. අපි හැමෝටම දබර ඇඟිල්ල දික් කළා දෙයක් කියන්නේ නෑ. දබරැගිල්ල දික් කළා දෙයක් කියනකොට මගේ පැත්ත හරි කියලා ඇඟිලි 4කින් පෙන්නනවා. ඒකයි ඒ 4 දික් කළා නැත්තේ. ඉතින් සුපබුද්ධට ඒක තේරුනේ නැති හින්දා අවීචි මහා නරකාදියට පාර හදාගත්තා. අවීචි මහා නරකාදියට පාර කපාගත්තා. මනුස්ස ජීවිතයක් අපිට ලැබුණේ අවීචි මහා නරකාදියට පාර කපා ගන්න නෙවෙයි. මනුස්සයෙක් වෙලා විශ්වයේ තුල ප්‍රකෝටි ගාණක් සත්තු ඉන්නවනේ පින්වතුනි මව් කුසකට එන්න බලාපොරොත්තු ඇතුව. මිනිස් ජීවිතයේ තරම් වටින තැන. කේන්ද්‍රස්ථානය හැම තැනටම යන්න පාරවල් තියෙනවා මෙතනින්. සිරිපාද කන්ද මුදුනේ ඉන්න කෙනෙකුට 4 පැත්තකින් බහින්න පුළුවන්. 4 පැත්තකින් බහින්න පුළුවන්. මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට හැම පැත්තටම යන්න පුළුවන්. වෙන තැනක් නෑ මෙහෙම තැන. මනුස්ස ලෝකෙට ආපු කෙනෙක්ට සතර අපායටත් පාර හදා ගන්න පුළුවන්. කැමතිනම් පාර තියෙනවා දොරටු අරගන්න පුළුවන්. මනුස්ස ලෝකෙට ආපු කෙනෙකුට දිව්‍ය ලෝක 6ටත් කැමතිනම් දොරටු තියෙනවා දොරටු අරගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වලටත් දොරටු අරගන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආපු එක හොඳ වැඩක්, හොඳ දෙයක්, පිනට සිද්ධ වුණ දෙයක්. පිනට ලැබුණ දෙයක්. පිනට ලැබුණ දේවල් හැම වෙලේදීම පරිස්සම් කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්න ඕනේ. පින්තුනි ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා එහෙනම් හැම වෙලේම ධර්මානුකූලව හිතන්න, ධර්මානුකූලව වැඩ කරන්න. දහමට අදාළව හිතන්න, දහමට අදාළව
වැඩ කරන්න කියලායි බුදුහාමුදුරු දේශනා කළේ. ඒව පටන් ගන්න ඕන පන්සිල් වලින්. ටික ටික පුරුදු වුණොත් තමයි පින්වතුනි මේකේ කවදා හරි දවසක නිමාවක් දකින්න පුළුවන්කම තියෙන්නේ. බෝධිසත්වයාණන් වහන්සේගේ ජීවිතය ජාතක කතා පොතේ 547ක් ජාතකවල ටික ටික පුරුදු කරපු විදිය පිළිබඳව අපි දැනගෙන තියෙනවා. ඒ චරිතය තමයි බුද්ධ සම්බුද්ධ කියන තත්වයට පත් උනේ. ඒ හින්දා ධර්මයට විරුද්ධව ස්වභාව ධර්මයට විරුද්ධව යම් කෙනෙක් ජීවත් වෙනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මතාවයට විරුද්ධව ධර්මතාවයෙන් බැහැරව ධර්මතාවයේ පිළි නොගෙන ජීවත් වෙන කෙනා කොතන හරි තැනකදී එයාගේ ජීවිතේ කඩා වැටෙනවා කිව්වා. මොනියම් තැනකදී හරි හූල්ලන්න වෙන විදිහට මොනියම් තැනකදී හරි කල්පනා කර කර ඉන්න වෙන විදිහට සිදුවීම් හැදෙනවා කිව්වා. එතකොට නිසා හැම වෙලෙම ධර්මානුකූල වෙන්න කිව්වා ජීවිතය. පස්පවෙන් ගැලවෙන්න පස්පවෙන් ඈත් වෙන්න කිව්වා. කුසලයට නැඹුරු වෙන්න යහපත් දේ කරන්න කිව්වා. දැන හෝ නොදැන හෝ පස්පව් කෙරෙනවා. ඒක සහ මුලින්ම නැවතින්නේ නැහැ. නවත්තන්න අමාරුයි සමහර විට. ඒ නිසා වැඩිපුර කුසලයට නැඹුරු වෙන්න කිව්වා. පස්පව් සිද්ධ වෙන එක නතර කර කර ඉඳලා හරියන්නේ නැහැ. පස්පව් සිද්ධ වෙන්නේ හැම වෙලෙම වචනේනුයි කයනුයි විතරයි. පස්පව් සිද්ධ වෙන්න මුල් වෙන තැනට තමයි හැම වෙලෙදීම පහර ගන්න කිව්වේ. පස්පව් සිද්ධ වෙන්න මුල් වෙන තැන හිත. අඟුලිමාලගේ ජීවිතේ නිවන් දකින ජීවිතයේදීත් එයා පස්පව් කරපු කෙනෙක්. කයයි වචනයයි මුල් කරගෙන. එයාට හිත බලන්න වෙලාවක් තිබුණේ නැහැ. හිත දකින්න හිත බලන්න වෙලාවක් තිබුණේ නැහැ. පස්පව් සිද්ධ වෙන්නේ මොනව නිසාද? පස්පව් සිද්ධ වෙන්නේ ලෝභය, ද්වේෂය නිසා. පස්පව් සිද්ධ වෙන්නේ ඡන්ද, දෝෂ, භය, මෝහ කියන සතර අගතිය නිසා. ඒවත් එක තමයි පස්පව් සිද්ධ වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ තව එහාට ගොඩාක් දේ කතා කරනවා. අම්මට තාත්තට උපස්ථාන කරන්න සලකන්න ඕන තැන ඉඳලා තව ගොඩාක් දේවල් කතා කරනවා. මේ සූත්‍රයේදී කියනවා අඩුම තරමේ තියෙන දෙයක් හංගගෙනවත් කන්න එපා. හැම වෙලෙම බෙදා හදා ගන්න කියනවා. දීලා කරලා කන්න කියනවා. දෙන කරන දේවල් වලට මැලි වෙන්න එපා කියනවා. දෙන කරන දේවල් වලට හූල්ලන්න එපා කියනවා. ශ්‍රමණ බමුණු ආවට පස්සේ උදවියට දිය යුතු අය නම් දෙන කරන වැඩ ටික කරන්න ඕන නම් ඒ අයට හැම වෙලෙම මේ දේ කරන්න කිව්වා. බුදු පියාණන් වහන්සේ දෙන කරන මිනිස්සුන්ගේ දෙන කරන දේවල් කවදාවත් කඩාකප්පල් කරේ නැහැ. කඩාකප්පල් කරේ නැහැ. කාට වුණත් කමක් නැහැ. හිතේ කැමැත්ත තියෙනවා නම් කැමැත්තෙන් දෙන්න. කැමැත්තෙන් දෙනකොට තමයි පින් සිද්ධ වෙන්නේ. අකමැත්තෙන් දෙනකොට පින් සිද්ධ වෙන්නේ නැහැ. අකමැත්තෙන් මූණ නොබලා දෙන්නම් වාලේ දෙනකොට පින් සිද්ධ වෙන්නේ නැහැ. මොන දේ වුණත් කරන්නම් වාලේ කරනකොට පිහිටන්නේ. ඒ වගේ තමයි. කොයි දේ වුණත් දෙන්නම් වාලේ දෙනකොට කරන්නම් වාලේ කරනකොට පින් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. බුදුහාමුදුරුවෝ කවදාවත් එහෙම කරේ නැහැ. බුදු පියාණන් වහන්සේ ළඟට උපාලි ගෘහපතිය ආපු වෙලාවේදී පින්වතුන්ට මතකත් ඇති උපාලි භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ තර්ක කරන්න බුදුහාමුදුරුවොත් එක්ක තමන් වැඩකාරයෙක් කියලා පෙන්වන්න. තනියෙන් ආපු ගමනක් නෙමෙයි පිරිසත් එක්ක ආවේ. පිරිස එක්ක එන උපාලි බුදු පියාණන් වහන්සේ ළඟට එන්නේ නිගණ්ඨ නාථපුත්තගේ වචන අහලා. එයා කියා දුන්න උපාලි ඔයා මගේ පිරිසේ ඉන්න කෙළවරේම ඉන්න මගේ හොඳම ශිෂ්‍යයෙක්. ඒ හින්දා මේ වැඩේට මට යන්න බෑ. උපාලි ඔයා ගිහිල්ලා මේ වැඩේ කරලා එන්න කිව්වා. තමන්ගේ ගෝලයාව යවුවා. තමන්ට යන්න විදිහක් නෑ කියලා. උපාලි බුදු පියාණන් වහන්සේ ළඟට යන්නේ කර්මවාදය ගැන කතා කරන්නේ. කර්මයෙන් වාද කරන්න යන්නේ. කර්මය පිළිබඳ වාද කරන්න යනවා එයා. ඕවා ගැන වාද කරන්න එපා. කර්මය ගැන වාද කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කර්ම කියන විෂය අචින්ත්‍ය විෂයක්. ඒ කියන්නේ පෘථග්ජන හිතකට තබා රහතන් වහන්සේ නමකටවත් කර්ම කියන විෂය හිතලා නිමා කරන්න බෑ. බුදු කෙනෙක්ට විතරයි කිව්වා. ඒකේ හරි වැරද්ද හරියට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා නොදැනුවත්ව දන්නේ නැතිව මතු පිටින් බලලා ඔය කරපු කර්මයක් වෙන්නේ නැති කියලා කියන්න යන්න එපා. ඒක අහන කෙනෙක්ට සමහර විට හිත රිදෙනවා. කර්මයකට නොවෙන්න පුළුවන්. ඒ වුණාට අහන කෙනෙකුට ඒක හිත රිදෙනවා. ඒ නිසා කර්ම ගෙවන මිනිස්සු දකිද්දී තමන්ට කරපු කියපු දේවල් විඳවන මිනිස්සු දකිද්දී ආපහු hina වෙන්න හොඳ නැහැ. හේතුව දවසක තමන්ට ආපහු ඒ hinaවට ප්‍රතිඵල ලැබෙනවනේ. ඒ hinaවට අදාළ වෙන ඵලයක් තියෙනවා. ඒ hinaවට අදාළ වෙන ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලය දවසක තමන්ට ලැබෙනවා. වෙන්නේ ඒ විදිහටම වෙලා. එහෙම වෙන්න පුළුවන්. ඒ විදිහටම වෙලා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් උපාලි බුදුහාමුදුරුවොත් එක්ක යන්නේ ඔන්න ඔය කර්මය පිළිබඳ වාද කරන්න. උපාලි වැරදි දෘෂ්ටියක හිටියේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ උපාලිට පැහැදිලි කළා උපාලියෝ ඉන්න විදිහ හිතාගෙන ඉන්න විදිහ වැරදි. ඔය හිතාගෙන ඉන්න විදිහ වෙනස් කරන්න ඕනේ. ඔය හිතාගෙන ඉන්න විදිහ වැරදි කිව්වා.
හිතාගෙන ඉන්න විදිහ වැරදි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන උපාලි හැම දෙයකටම පෙර ගමන් යන්නේ හිත, ඔක්කොටම මුල් වෙන්නේ හිත, කාටත් කලින් හිත. හැම දෙයකටම මුල් වෙන්නේ හිත, කොයි දෙයකටත් හිත. එහෙම කිව්වා. මේ කාරණා පිළිබඳ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරද්දී විස්තර කරද්දී උපාලිට පුදුම තරම් ආසාවක් ඇති වුණා. මේ දේශනාව අහගෙන ඉන්න උපාලි තව නොදන්න ගතිය පෙන්නුවා. උපාලිට ඕනුණා ඒ ගැන තව අහගන්න. ඒ නිසා උපාලි නොදන්න ගතිය පෙන්න බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න ඇහුවා. අපහසුතාවයටපත් කරන්න නෙමෙයි, මිනිස්සු ප්‍රශ්න අහන්නේ අපහසුතාවයටපත් කරන්න. මිනිස්සු ප්‍රශ්න නගන්නේ අපහසුතාවයටපත් කරන්න. ඒත් උපාලි එහෙම කරේ නෑ. උපාලිට ඕන වුණා තව ඇතුළට හාරවුස්සල ඇත්ත දැනගන්න. භාග්‍යවතුන් වහන්සේ උපාලිට කියා දුන්නාම උපාලි සියල්ලටම මුල හිත කියලා අන්තිමට උපාලිට තේරුම් ගියා. හොඳටම තේරුම් ගියා. උපාලි තමන්ගේ පිරිසත් එක්ක වෙනස් තීරණයක් ගත්තා. මෙතුවක් කාලයකට කිසිම තැනකදී කිසිම විවාදයකදී නොගත්ත තීරණයක් උපාලි එදා ගත්තා විවාද කරලා. ඒත් වාදය විවාදය කියලා කියන්නේ හරි මිනිහෙක් එක්ක කලේ නැතොතින් කෙලින්ම මරණයට හේතු වෙන දෙයක්. බුදුහාමුදුරුවෝ කායකත් වාද කරන්න ගියේ නේ. වාද කළා විවාද කළා හරියට මිනිස්සු දැනගෙන. අද ගොඩාක් වෙලාවට මිනිස්සු අඳුරන්නේ නැතුව මිනිස්සු දන්නේ නැතිව වාද විවාද කරන්න යනවා. එහෙම වාද විවාද කරන්න ගියාට පස්සේ අතේ තියෙන බෝතලෙම බිඳලා ඉවර වෙලා පපුවේ තියෙන ලේනහර වැල් එළියට ගන්නවා. පපුවේ තියෙන ලේනහර වැල් කියලා නෙමෙයි මිනිස්සු කියන්නේ. බොකු බඩවැල් කියලායි මිනිස්සු කියන්නේ. අතේ තියෙන බෝතලෙම බිඳලා ඒ වැඩේ කරනවා පින්වතුනි. වාද විවාද කරනකොට දැනගන්න ඕන කායකද කරන්න කියලා. ඉතින් උපාලි එක තැනකදී භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි අද පටන් මම වෙන කෙනෙක්ගේ වචන විශ්වාස කරන්නේ. මම ජීවිතයේ කිසිම දවසක ඔබ වහන්සේ වගේ නෙවෙයි මම මීට වඩා ගොඩාක් උදවියත් එක්ක තර්ක විතර්ක කරන්න ගිහිල්ලා තියෙනවා. ඒත් භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ පළවෙනි වතාවට මම තර්කයෙන් පරාද වුණා කිව්ව ඔබ වහන්සේ ඉදිරියට. මම ඒක අවංකව පිළිගන්න දෙයක් කිව්වා. මම මෙපමණ වෙලාවක් ඔබ වහන්සේට මම ඒක පිළිගත්තේ නැතුව වගේ නැවත තර්ක කරේ ඔබ වහන්සේ විසඳන ලස්සන එක. ඔබ වහන්සේ පැහැදිලි කරන ලස්සන එක. උපාලි ඔබ වහන්සේ මට කිව්වේ කේන්තියෙන් නෙවෙයි උපාලි හැම දෙයකටම මුල් වෙන්නේ හිත. උපාලි මෙතනට ආවෙත් හිත මුල් කරගෙන. උපාලිට මෙතනට එන්න පාර කිව්වෙත් හිත. උපාලිට මෙතනට එන්න ඕනේ කියලා හැඟීම හැදුවෙත් හිත. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ එහෙම කියද්දී මට තව ඔබ වහන්සේ වෙහෙසන්න හිතුන්නේ නැහැ කිව්වා. උපාලි කිව්වා මට හැමදේම තේරුණා බුදු පියාණන් වහන්සේ. කවදාවත් වෙනස් නොවන තීරණයක් අද මං ගන්නවා කිව්වා. කවුරු කිව්වත් මේ තීරණය වෙනස් කරන්නේ නැහැ කිව්වා. ඒ තීරණේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් සංඝ රත්නයත් කියන තෙරුවන්ම සරණ ගිය කෙනෙක් බවට අද මං පත් වෙනවා කිව්වා. මා උපාසකයෙක් විදිහට ඔබ වහන්සේ පිළිගන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ මොනතරම් සහනශීලී ප්‍රතිපදාවක් බුදු පියාණන් වහන්සේ වෙලාවේ උපාලට සලසනවද වෙනතුනි. උපාලට කියන උපාලි තව ටිකක් හිතුවොත් නරකද? ගත්ත තීරණය ගැන තව ඩිංගක් කල්පනා කරොත් නරකද උපාලි? තව ඩිංගක් හිතුවොත් නරකද උපාලි? කොයි වෙලාවකදීවත් හිතට වසඟ වෙලා හිතට වහල් වෙලා හදිස්සි තීරණ ගන්න එපා කිව්වා. හදිස්සි තීරණ අරන් වැඩ කරන්න එපා උපාලි. හදිස්සි තීරණ අරගෙන වැඩ කර උදවිය උත්තරය වෙනුවට ආපහු ප්‍රශ්නයක්ම හදා ගන්නවා කිව්වා. හැම වෙලේදීම ප්‍රශ්නයකට ගන්න උත්තරය හරිම වෙන්න ඕනේ. ඒ උත්තරෙන් ආයි ප්‍රශ්නයක් හැදෙන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. එනිසා ওই තීරණය හරි දැහුව දෙපාරක් හිතන්න කිව්වා. දැන් ඔබට හිතලා තීරණය කරන්න බැරි නම් කමක් නැහැ. කාලය තියෙනවා කිව්වා. නිදහසේ කල්පනා කරලා බලන්න කිව්වා. අපිත් එහෙම කියනවා. මට හදිස්සියට උත්තරයක් ඕනේ නැහැ. කල්පනා කරලා බලලා මට කියන්නකෝ. එහෙම කියනවා. උපාලි කිව්වා භාග්‍යවතුන් වහන්සේ මගේ ජීවිතේ එහෙම තැන් තිබුණා. මං කල්පනා කරලා බලලා තමයි හැම තැනදීම තීරණ ගත්තේ. ඒත් භාග්‍යවතුන් වහන්සේ සමහර තැන්වල මගේ අත්දැකීම් එක්ක මම දන්නවකෝ මට තේරෙනවා කිව්වා. ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බ වෙලා මේ වගේ දෙයක් කිව්වට පස්සේ මට ආයි කල්පනා කරන්න දෙයක් ඔබ වහන්සේ ඉතිරි කරේ නෑ කිව්වා. කියන්න ඕන ටික ඔක්කොම හරියට කියා දුන්නා කිව්වා. කියන්න ඕන ටික ඔක්කොම හරියට කියා දීලා කියන්න ඕන ටික හරියට ඔක්කොම වැටහුණාට පස්සේ ආයි මොනවද කල්පනා කරන්නේ? කෙලිම උත්තරේ දුන්නා. භාග්‍යවතුන් වහන්සේ තීරණේ වෙනස් නෑ. ඒකම තමයි කිව්වා. එබුවා බොස්තම. හේත් බුදුහාමුදුරුවෝ අන්තිමට උපාලට කියනවා මෙහෙම. උපාලි තෙරුවන් සරණ ගියා වුණාට අද ඉඳලා මට දම්පැන් පූජා කරන්න පටන් ගත්තට අද ඉඳලා මගේ ශ්‍රාවකයෙක් වුණාට පරණ ගුරුවරයව අමතක කරන්න එපා කිව්වා.
එයත් ඔබට දෙයක් කියා දුන්න කෙනෙක් කිව්වා. පරණ ගුරුවරයා. මුල මතක තියාගන්න උපාලි. එහෙම කිව්වා. උපාලි ඔබ මගේ ශ්‍රාවකයෙක් බව ඇත්ත කිව්වා. මගේ ළඟ පැවිදි භාවයට පත් වෙන ඔබේ කැමැත්ත ඇත්ත කිව්වා. උපාසකයෙක් බවට පත් වෙන කැමැත්ත තියෙනවා ඇත්ත කිව්වා. මම ඒක පිළිගන්නවා කිව්වා. ඒත් උපාලි හැම වෙලේම මුල මතක තියෙන්න ඕනේ. කොයි වෙලාවකදීවත් මුලට උණු වතුරක් කරන්න එපා කිව්වා. උපාලි මොන වෙලාවකදීවත් මුලට ගින්දර තියන්න එපා කිව්වා. උපාලි මොන වෙලාවකවත් මුලට කෙල ගහන්න එපා කිව්වා. උපාලි මොන වෙලාවකදීවත් මුලට අත උස්සන්න පය උස්සන්නත් එපා කිව්වා. හැම දෙයකම හැම තැනකම මුල මතක තියෙන්න ඕනේ. උපාලියේ හින්දා නිගණ්ඨනාත පුත්ත යම් වෙලාවකද ඔබේ ගෙදරට එන්න හදන්නේ ඒ එන්න හදන හැම වෙලාවකදීම ගෙදර දොරවල් ඇරලා තියන්න කිව්වා. එයාට ඇවිල්ලා කතා කරන්න ඉඩ දෙන්න කිව්වා. උපාලි හිතින් වෙනස් වෙන මිනිස්සු ඇඟෙන් වෙනස් වීම පෙන්වන්න යන්න ඕනේ නැහැ කිව්වා. හිතින් හරියට වෙනස් වෙනකොට ඇඟෙන් වෙනස් වීම පෙන්වන්න ඕනේ නැහැ උපාලි කිව්වා. හිතින් වෙනස් වීම තමයි කිව්වා වටින්නේ. උපාලි මාව සරණ ගියා කියලා, තෙරුවන් සරණ ගියා කියලා, මගේ ළඟ ශ්‍රාවකයෙක් වුණා කියලා අර නිගණ්ඨනාත පුත්තට ගෙදරට එන්න දෙන්න නැතුව ඉන්න එපා කිව්වා. එයාට ගෙදරට එන්න දෙන්න කිව්වා. එන යන වෙලාවට කතා බහ කරගන්න කිව්වා. කියන දේවල් අහන් ඉන්න කිව්වා. ඔබට දැන් මේක හරි කියලා ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනවා නම් වැටහෙනවා නම් අර කියන දේවල් ඇසීම් මාත්‍රයකට සීමා කරන්න කිව්වා. අහගෙන ඉන්නව විතරයි. ඇසීම් මාත්‍රයකට සීමා කරන්න කිව්වා. එහෙම නතර වුණේ උපාලි ඔබ ඔබේ ගුරුවරයාට හැම දිනකම හැම මාසෙකම ඔබ ඔබේ ගුරුවරට දන් වැටක් දුන්නානේ. ඒක නතර කරන්නත් එපා කිව්වා. ඒකත් දෙන්න කිව්වා. උපාලි ගුරුවරයා මිත්‍යා දෘෂ්ටියක් අල්ලගෙන හිටියට ඒ ගුරුවරයාට කන්න කටක් දෙන එක වටිනවා උපාලි. මම දානය හැම වෙලේදීම ඉහළ තැනක තියලා කතා කරන කෙනෙක් කිව්වා. මට දම්පැන් පූජා කරනවා වගේම පුණ්‍යක්කෙත්තං අනුත්තරෝ පුණ්‍යක්ෂේත්‍රයට දම්පැන් පූජා කරනවා වගේම නැතිබරි උදවියට සංග්‍රහ කරන්න. අපිත් අනුශාසනා කරන්නේ එහෙම. අඩුපාඩු තියෙන උදවියගේ අඩුපාඩු බලන්නේ අඩුපාඩු වලට පුළුවන් තරමින් උත්තර දෙන්න. වචන වලින් නෙවෙයි වැඩ වලින් පින්වතුනි. කටවල් වලින් උත්තර දෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. කටින් වැඩ කරන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. පරණ මිනිස්සු කිව්වේ කටින් බතල කොළ හිටවනවා කයිවාරු ගහනවා කියලා. කටින් විතරක් නෙවෙයි වැඩ කරලා පෙන්වන්න පුළුවන් විදිහට කිව්වා. ඒ හින්දා දන්වැට නතර කරන්න එපා උපාලි. නිගණ්ඨනාත පුත්තට දන්වැට දිගටම පවත්වාගෙන යන්න කිව්වා. මොනතරම් සහනශීලීද බුදු පියාණන් වහන්සේ. ඒ නිසා මොන වෙලාවකදීවත් ධර්මයට අනුගත වුණ ධර්මයත් එක්ක සමීප වුණ කෙනෙක් මොන වෙලාවකදීවත් කලබල ඇති කෙනෙක් වෙන්නේ නැහැ. එයා හැම වෙලෙදීම නිසල්මන් කෙනෙක් වෙනවා. ධර්මයත් එක්ක හිත ගලපගත්ත කෙනෙක් මොන වෙලාවකදීවත් මුරණ්ඩු හිතක් ඇති කෙනෙක් වෙන්නේ නැහැ. එයාගේ හිත හැම වෙලෙම සුමට වෙනවා පින්වතුනි. මට සිලුටු වෙනවා. මට සිලුටුයි කියන්නේ සිනිදුයි කියන එකනේ. සිනිදුයි. එයාගේ වචන සිනිදුයි, වැඩ සිනිදුයි, හිතන දේවලුත් සිනිදුයි, මට සිලුටුයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් ධර්මයට විරුද්ධව යන අයගේ අදහස් හැම වෙලෙම කාල වර්ණයෙන් යුක්තයි, කළු පාටයි, නරක අදහස්. ඒ අදහස් වල හැම වෙලෙම කිලිකුණු තියෙනවා. කිලිකුණු තියෙනවා. ධර්මයේ අසුරු කරන උදවියගේ තියෙන කිලිකුණු හැම වෙලෙම සුද්ධ වෙනවා. තද පැල්ලම් නැකෙනවා. වෛරය, කේන්තිය, ආවේගය, ද්වේෂය, තරහ මරහ ධර්ම ශ්‍රවණය කරන උදවියගේ ඒවා දුරු වෙනවා. ඇයි? ධර්ම ශ්‍රවණය කරනකොට දන්නවනේ ඒවා හැදුනේ කොහෙන්ද කියලා. ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒවා හැදෙන්නේ හිතින් කියලා. ඒවා හැදෙන්නේ හිතින් කියලා තේරුම් ගත්තට පස්සේ ඒගොල්ලෝ දැනගන්නවා. එහෙනම් මේවා අතපය කඩලා ඉවර වෙලා මේවා අවසන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පිහියෙන් යනලා බෙල්ල කපාගෙන වැටේනි උස්සගෙන ගිහිල්ලා අලවංගු උස්සගෙන ගිහිල්ලා සවල උදල උස්සගෙන ගිහිල්ලා ගහලා මරලා හදාගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා හැදෙන්නේ හිතේ නම් අර බාහිර වස්තු උපකරණ භාවිත කරලා ඒවා පිරිමහ ගන්න ගිහිල්ලා තේරුමක් නැහැ. හිතේ හැදෙන දේ හිත ඇතුළෙම මරන්න ඕනේ. ඒත් අපි හිතේ හැදුන දේ හිත ඇතුලේ මරන්නේ නැතිව හිතේ හැදුන දේ පින්වතුනි පස්සෙන් පන්න අරගෙන ගිහිල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා ගහනවනේ. හිතේ හැදුන දේ හිත ඇතුලේ මරන්නේ නැතුව හිතේ හැදිලා තියෙන පිළිලයක් කියලා තේරෙනවා නම් හිතේ හැදිලා තියෙන පිළිකාවක් කියලා පිළිලයක් කියන්නේ පිළිකාවකටනේ. හිතේ හැදිලා තියෙන පිළිකාවක් කියලා තේරෙනවා නම් පිළිකාව හැදිලා තියෙන්නේ හිතේ නම් උඩුදුවන්න කලින් හිත ඇතුලෙන්ම ගලවලා දාන්න. මොකටද මම මෙහෙම හිතන්නේ? මොකටද මම මෙහෙම කරන්නේ? අරගෙන යනවද මම මේවා? ඒ අය අරගෙන යන්නෙත් නෑ, මම අරගෙන යන්නෙත් නෑ. අපි දෙගොල්ලොම පොළොවට පස් වෙනවා. කිව්ව දේ කිව්වාවේ, කරපු දේ කරාවේ, කමක් නෑ. මං එහෙම හිතන්නේ, මං එහෙම කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ.
සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. මේ සිතුවිල්ල හැම වෙලේදීම ධර්මානුකූලයි. මේ සිතුවිල්ල හිතන හැම වෙලේදීම ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරනවා. මේ සිතුවිල්ල හිතන හැම වෙලේදීම මේ දෘෂ්ටිය හදාගන්න හැම වෙලේදීම මේ දෘෂ්ටිය අගතිගාමී අන්තගාමී දෘෂ්ටියක් නෙවෙයි. මේ දෘෂ්ටිය මධ්‍යස්ථ දැකීමක්, මිච්ඡා දිට්ඨියක් නෙවෙයි, මේක සම්මා දිට්ඨියක්. මේ දෘෂ්ටියෙන් එයා හිත ඇතුලේ කෙලෙස් ගලවනවා පින්වතුනි. මේ දෘෂ්ටිය ඔස්සේ හිත ඇතුලේ කෙලෙස් ගලවනවා. හිත ඇතුලේ කෙලෙස් ගලවනකොට එයා නිදහස උපරිමයෙන් විඳින කෙනෙක් බවට පත් වෙනවා. හිතේ කේන්තිය තියේදි නිින්ද යන්නේ, හිතේ සැකේ තියේදි නිින්ද යන්නේ, හිතේ ද්වේෂය තියේදි නිින්ද යන්නේ, හිතේ ලෝභකම තියේදි නිින්ද යන්නේ. නිින්ද යන්නේ නැත්තේ කෙලෙස් හින්දා. කනකට කන්න බැරි කෙලෙස් හින්දා. එතකොට ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් හැම වෙලෙම අතපය සංවර කරගන්න ගමන් හිත සංවර කරගන්නවා. ඒ කියන්නේ කරන්න කියන්න හිතාගෙන ඉන්න දේවල් වෙනස් කරගන්නවා. නිකන් නෙවෙයි වෙනස් කරගන්නේ. ධර්මයේ ඔස්සේ කියා දෙනවනේ කරන්න කියන්න හිතාගෙන ඉන්න දේවල් කරොත් කිව්වොත් මොකද වෙන්නේ කියලා. හැම වෙලෙම අනිත් තැනක තියෙන ප්‍රතිඵලයක් අරගෙන ඇවිල්ලා ඒක කරන්න හදන මෙතනට ගෙනල්ලා පෙන්නනවා ධර්මය. එහෙමයි. ධර්මයේ එහෙමයි. අග්ගඤ්ඤ සූත්‍රයේම කියවලා බලන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ කරන කියන දේවල් වල වැරදිතාවයන් සිද්ධ වුණාම අඩලුඩුකම් ආවට පස්සේ මොනතරම් විනාශයකට යනවද? ධර්මයට අනුගත නොවෙනවා කියන එකනේ. කරන කියන දේවල් හරි වැරද්ද සිහියෙන් තේරුම් අරගෙන කරන්නේ නැහැ කියන එක. ඉතින් බුදු පියාණන් වහන්සේ එහෙනම් මේ පරාභව සූත්‍ර දේශනා කරන කාරණා ටික ගොඩාක් වටිනවද? මාතෘකා කළ ගාථා දේශනාව ඉතාම වටිනවා. එහෙනම් අපිට ජීවිතේ අපිට ආරාධනා කරලා තිබෙන ආරාධනයක් තියෙන්නේ යහපත් ජීවිතයකට බුදුදහමෙන් ගන්න පුළුවන් ආදර්ශයන් පිළිබඳව කෙටියෙන් කතා කරන්න, කෙටියෙන් සාකච්ඡා කරන්න. බුදුදහමේ කතා කරලා තියෙන මොන දෙයක් වුණත් කවුරු හරි කෙනෙක් අහලා කියලා දැනගෙන ඉගෙනගෙන කටයුතු කරනවා නම් එයා නිවනට සමීප වෙන ප්‍රඥාවන්ත කෙනෙක් විදිහටයි ධර්මයේ පේන්නේ. ධර්මයේ කියන්නේ ධර්මයේ දකින්නේ. අපි කියන්නේ අපි දකින්නේ. ධර්මයට බුද්ධ දේශනාවට බුද්ධ ධර්මයට අදාළව කටයුතු කරන අනෙක් දර්ශනයන් පිළිබඳ අපි වගකීමක් ගන්න. බුද්ධ දර්ශනය පිළිබඳ අපි වගකීමක් ගන්නවා. අපි කියන දේ ගැන අපි වගකීමක් ගන්නවා. ඉතින් පුරා හෝරාවකට ආසන්න කාලයක් අපි කතා කළානේ සූත්‍ර පිටකේ පරාභව සූත්‍ර දේශනාව ගාථා දේශනාවක් පිළිබඳව. හිතලා කල්පනා කරලා බලන්න දැනුම් තේරුම් ඇති තරමට ධර්ම ශ්‍රවණය කළා තියෙන තරමට ඔබ කාට කාටත් තේරෙවි කරන දේවල් වල කියන දේවල් වල ඵල විපාක මොන වගේද මොනතරම් ධර්මානුකූල වෙන්න ඕනේද අපි කාටත් ඒව තේරෙනවා ධර්ම ශ්‍රවණය කරනකොට. ඒ නිසා ධර්මයේ කියන්නේ මෙලවට විතරක් ආවඩන දෙයක් නෙවෙයි. ධර්මයේ කියන්නේ එලව මෙලව දෙලවම හදලා ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණ කරනවා. එලව මෙලව දෙලවම හදාගෙන ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණ කරනවා ධර්මය. නිසා ධර්ම ශ්‍රවණය කරද්දී හැම වෙලෙම හිත හැදෙනවා. ධර්ම ශ්‍රවණය කරද්දී හැම වෙලෙම හිතේ අකුසල් දුරු වෙනවා. ධර්ම ශ්‍රවණය කරද්දී කියන්න ඉන්න හිතන් ඉන්න දේවල් කරන්න හිතන් ඉන්න දේවල් ධර්ම ශ්‍රවණය කරද්දී ඒ වගේ ප්‍රතිඵල ගැන දැනගෙන අහගෙන බලාගෙන ඒවා ගලව ගන්නවා. ඒ වගේ දුරු කර ගන්නවා. ඒ වගේ මුදව ගන්නවා. ඒ මිදීමේ උපරිම ඵලය පරම නිබ්බාන හෙවත් පරිනිර්වාණය. ඒ මිදීමේ උපරිම ඵලය පරිනිර්වාණය. ඒ කියන්නේ නැවත උපතක් නොලබන තැනට හිතේ කෙලෙස් අඩු කරගෙන යනවා. වෙන්න තියෙන දේවල් කියන්න තියෙන දේවල් හරි වැරදි හොඳට බල විමසා සම්මා සතියෙන් කටයුතු කරනවා. සිහියෙන් වැඩ කරනවා. කල්පනාවෙන් වැඩ කරනවා. එතකොට එයා නිවන් මාර්ගයට අවතීර්ණ වෙන කෙනෙක්, නිවන් මාර්ගේ ගමන් කරන කෙනෙක්, නිවන් මාර්ගයට සමීප වෙන කෙනෙක් බවට පත් වෙනවා. නිවන් මාර්ගයට සමීප වෙනවා කියලා කියන්නේ එයා ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා. ධර්මයට අදාළව ජීවිතය හැඩගස්වා ගන්නවා කියන එකයි. එහෙමනම් අපි කාටත් ලැබිලා තියෙන ජීවිතවල වටිනාකම් හොඳට තේරුම් ගන්න. හිත කඩා වැටෙන්න, ජීවිතය හානි වෙන්න, ජීවිතය පරිහානියටපත් වෙන්න ලැබිලා තියෙන දේවල් නැති වෙන විදිහ වැඩ කටයුතු මොන විදිහකටවත් සිද්ධ කරගන්න එපා. ඒව වෙන්න යන තැන්වල එකපාරටම වෙන්න යන එක නතර කරන්න බැරි නම් ඩිංග හිතින් හිතලා ඒවට අත ගහන්න යන්නේ නැතුව, කට වචන දෙන්න යන්නේ නැතුව ඩිංග දුරස් වෙලා ඈත් වෙලා අයින්ම කරලා දාන්න හැමෙහෙට. ඒකාහං ජීවිතං සෙය්‍යෝ ඒව අයින් කරලා තනියෙන් ජීවත් වුණත් සැපයි පිංගතුනි. තමන්නේ හැම වෙලෙම තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ.
මේ හිතනේ හැම වෙලෙම අපිට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. ඒ නිසා හිත හදා ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරද්දී හිත හැදෙනවා. ඒ හැදෙන හිත කවදා හරි දවසක ඔබව පරිනිබ්බාන කියන தത്വයට පත් කරන්නට මඟ හදනවා. එහෙමනම් අද දවසේදී අපි මේ මාතෘකා කරන්නට යෙදුන ගාථා දේශනාව ඔස්සේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට කියන ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ මත්තේගොඩ අරලිය උයන අංක 35 නිවසේ පදිංචි නයනා පතිරණ මහත්මිය, එවැගේම කීවි පතිරණ මහත්මයා, සහන් පතිරණ පුතණුවන් ප්‍රධාන පින්වත් දායක ඇත්තන් විසින් ඔබ හැමදෙනාම එකට එකතු වෙලා අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරනවා, දායකත්වයේ බාරගෙන කටයුතු කරනවා. අරමුණු අදිෂ්ඨාන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් බොහෝ ප්‍රමාණයක් තිබුණත් කෙටියෙන් ඒ අරමුණු පිළිබඳව අපිට සටහන් කරලා සඳහන් කරලා තියෙනවා. ඊතා සදහසිතින් යුතුව සිද්ධ කරගන්න ඊතාම හොඳ පින්කමක් බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න සැලැස්සුවා ප්‍රඥානාලිකාව ඔස්සේ. මේ අනුශාසනාව ශ්‍රවණය කළ බොහෝ පිරිසකට කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්නට පුළුවන් ඉඩකඩ ඉඩ ප්‍රස්තාව ඔබ ආද ලබා දුන්නා. ඒ නිසා ධර්ම දානය කියලා කියන්නේ මහා පිනක්. ධර්ම දානය කියලා කියන්නේ වෙන දේ පිළිබඳ හරියට කියා දෙන්න දරන උත්සාහයට දෙන දායකත්වයට, වෙන දේ හරියට කියා දෙන්න දරන උත්සාහයට දෙන දායකත්වයට කියනවා ධර්ම දානය. ඔබටත් පින් කුසල් ලැබෙනවා, අපටත් පින් කුසල් සිද්ධ වෙනවා. ඒ නිසා කෙනෙක්ට කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය තමයි ධර්ම දානය. ජීවිතේ එක වෙලාවකදී හරි කොහොමින් හරි කරලා තියාගන්න. Tamanට සතුටක් හැදෙනවා. Tamanට සතුටක් හිතේ උපදිනවා පින්වතුනි. ඒ සතුටනේ මැරෙන වෙලාවට හැම වෙලේදීම අපිට වැදගත් වෙන්නේ ඊළඟ උපතට යන්න. හොඳ දෙයක් වෙනුවෙන් වැය කරපු කාලය, හොඳ දෙයක් වෙනුවෙන් භාවිත කරපු වචන, හොඳ දෙයක් වෙනුවෙන් අසාගෙන හිටීම ඒක මොනතරම් දෙයක්ද? නිවෙන තැනට යනකම් හොඳ තැන්වලට යන්න මොනතරම් දෙයක්ද? ඒ නිසා හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕන. නිවෙන තැනට යනකම් හොඳ තැන්වල උපදින්න ප්‍රාර්ථනා කරන්න ඕන. හිතන තරම් පහසුවට, හිතන තරම් ලේසියට හැමෝටම භවේ නිමා කරන්න බෑ. උපත නිමා කරන්න බෑ. ඒකට මහත් වීරියක් ඕනේ. ඒ වීරිය නිකම්ම හැදෙන්නේ නෑ. ඒ වීරිය හැම වෙලෙම හැදෙන්නේ ධර්මයට නැඹුරු වෙන්න ධර්මයට කැමති වෙන්න. ධර්මයෙන් දුරස් වෙන්න වීරිය හීන වෙනවා. අකුසලයට වීරිය හැදෙනවා. කුසලයෙන් වීරිය හීන වෙනවා. පවට වීරිය හැදෙනවා. පිනට වීරිය දුබල වෙනවා. ඒ නිසා කුසලයට වීරිය දුබල කරගන්න එපා. පවට මේ පිනට වීරිය දුබල කරගන්න එපා. කුසලයට වීරිය දියුණු කරගනිමින්, අදිෂ්ඨාන දියුණු කරගනිමින්, පිනට වීරිය දියුණු කරගනිමින්, අදිෂ්ඨාන දියුණු කරගනිමින් හැමෝම තම තමන්ගේ ජීවිතවල පුළුවන් විදිහට ධර්ම දානයක් දීලා තියෙන්න ඕන. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න ඉඩකඩ සැලැස්සුවාට පස්සේ බොහෝ පිරිසකට ඒක මහත් ආශිර්වාදයක් වෙනවා. ධම්මෝසද සමන්නත්ති, ධර්මය හා සමාන ඖෂධයක් නැහැනේ හිතක් නිවන්න. හිතක් නිවන්න ධර්මය හා සමාන ඖෂධයක් ලෝකේ නැහැ පින්වතුනි. ඒ නිසා අද එහෙනම් ඔබ හැමෝම එකට එකතු වෙලා අද මේ කරන්නේ ධර්මය කියන ඖෂධයෙන් පුළුවන් විදිහට තේරුම් බේරුම් යන තරමට ඒ උදවියගේ හිත නිවන්නටයි අද ඔබ මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ. මේ පින්කම පිළිබඳව අරමුණු අපිට මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ මහා පුණ්‍ය ශක්තිය කුසල බලය නයනා පතිරණ මහත්මියගේ දයාබර මෑණියන් වන මේට වසර 13කට පෙර අභාව ප්‍රාප්ත වන්ට යෙදුන සීලවතී බමුණු සිංහ මෑණියන්ටත් ඒ වගේම අභාව ප්‍රාප්ත වන්ට යෙදුන ඩී.ඒ. එක්මන් පෙරේරා පියතුමන්ටත් ඒ වගේම ජේ.පී. ගමගේ මෑණියන්ටත් ඒ වගේම ඩී.එස්. පතිරණ පියතුමන්ටත් ඒ වගේම ඩී.ඒ. චන්ද්‍රසිරි සොහයුරානම් ප්‍රධාන කොට ඇති දෙපාර්ශවයම මිය පරලොව ගිය සංසාරගත සියලු ඥාතිවරුන්ට නිවනෙන් සැනසීම පිණිස මේ පෙන් උපකාර වෙන්නට කියලා අදිෂ්ඨාන ප්‍රාර්ථනා හිතේ තබාගෙන ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනවා. ඒ වගේම නයනා පතිරණ මහත්මිය, ඒ වගේම ඇගේ ස්වාමි පුරුෂයා වන කිව් පතිරණ මහත්මයාටත්, ඒ වගේම සහන් පතිරණ පුතණුවන්ටත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි කසුන් පතිරණ පුතණුවන්ටත්, කවින්ද්‍යා පතිරණ දියණියන්ටත්, ඒ වගේම අකින්සා රිසින්දි පතිරණ කුඩා මිනිබිරිය ප්‍රධාන හැම සියලු දෙනාටම මේ ලැබපු අලුත් අවුරුද්ද පින් කුසල් පෝෂණය වන ධර්මාවබෝධය ලැබෙන එදිනදා ජීවිතයේ කටයුතු යහපත්ව හොඳින් සිද්ධ වෙන ග්‍රහඵල දුරවන නිදුක් නිරෝගී සම්පන්න භාවයේ ලැබෙන චිරජීවනයේ ලැබෙන හාත්පසින් ආරක්ෂාව ලැබෙන සුබ නව වසරකට
ධර්ම දානය ඔස්සේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් තව තවත් ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. කොරෝනා රෝගයෙන් පෙළෙන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබිලා මේ වසංගත තත්වයෙන් මුළු ලෝකයම සුවපත් භාවයට පත් වෙන්න කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරමින් අරමුණු අදිෂ්ඨාන ප්‍රාර්ථනාවන් අවසන් කරලා අද මේ පින්කමේ දායකත්වය මත්තේගොඩ අරලිය උයන අංක 35 නිවසේ පදිංචි නයනා පතිරණ මහත්මිය, එවැගේම කිවි පතිරණ මහත්මානම් ප්‍රධාන සහන් පතිරණ පුතුණුවන් ඇතුළු පින්වතුන් විසින් දායකත්වයේ දරනවා. අපි එහෙමනම් මේ පින්කම හමාර කරමු, අවසන් කරමු. මේ විදිහට ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සද්ධර්මානුශාසනාව සිද්ධ කරන්නා වූ වේලාව තුළ සමන්තා චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරලා යම්තාක් අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින්කමට සහ සම්බන්ධ වුණාද, රැස් වුණාද, පින්පෙත් අනුමෝදන් වන්ට බලාපොරොත්තුවක් කැමැත්තක් ඇති යම්තාක් දේව දේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පින් අනුමෝදන් වන්න කැමැති වෙනවද, බලාපොරොත්තු වුණාද? එසේ පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමැති වෙන බලාපොරොත්තු වන සියලුම දෙවියන්ට මේ රැස් කරගත්තා වූ පින්පෙත් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන හැම දෙවියෝ පින්වත් ඔබ හැම දිනාගේම ජීවිතවලට අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා, ආශිර්වාද කරත්වා. සියලු දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වේවා. මිත්‍යා දෘෂ්ටික සියලු දෙවියෝ සම්මා දිට්ඨියට පැමිණේවා. අමා මහ නිවන් සම්පත් අවබෝධ වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරන්න, ප්‍රාර්ථනා කරන්න. අද මේ පින්කම සිද්ධ කරන පින්වතුන් නමින් මිය ගිය නම් සඳහන් කරන්නට යෙදුන ඥාතිවරු ප්‍රධාන කොට ඇති යම්තාක් සංසාරගත ඥාතිවරු මිය පරලව ගිහිල්ලා ඔබෙන් මේ පින්කම ඔස්සේ පින් අනුමෝදන් වන්න කැමැති වෙනවද, බලාපොරොත්තු වෙනවද? ඒ ඇත්තන්ටත් ධර්ම ශ්‍රවණය කරන ලද පින්වතුන් යම් කෙනෙක්ගේ නමක් ගමක් සිහිපත් කරගෙන පින් දෙන්න බලාපොරොත්තු වෙනද, කැමැති වෙනවද? ඒ ඇත්තන්ටත් ඒ වගේම අපෝ පැවිදිනුපත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේම මව්දමව්පියන් නමින් මිය පරලව ගියා වූ සියලුම අයටත් මේ රැස් කරගත්තා වූ පින්පෙත් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවන් ලබන්නට බලාපොරොත්තුවක් කැමැත්තක් ඇතිව සිටිනා වූ සියලු මියගේ ඥාතිවරු සුවපත් භාවයටපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. අද මේ උදාාරතර පින්කම සිද්ධ කරන නයනා පතිරණ මහත්මිය ප්‍රධාන කොට ඇති පින්වත් පවුලේ සෑම දෙනාටමත්, ඒ වගේම ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ලොකු කුඩා සෑම සියලු දෙනාටමත්, රටවාසී ලෝකවාසී හැම සියලු දෙනාටමත්, ඒ වගේම ප්‍රඥා නාලිකාවෙහි සභාපති ගෞරවනීය පරම පූජනීය නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජිතර මහා සංඝරත්නයටත්, කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත්, ඒ වගේම අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත්, ඔබ අපි හැම දෙනාගේම අම්මලා තාත්තලා ප්‍රධාන කොට ඇති පවුල් වල හැම සියලු දෙනාටමත් මේ සියලු පින්පෙත් වල ආශිර්වාද ශක්තිය ඒකාකාරව සැලසේවා, ලැබේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. මේ මනුස්ස ජීවිතේ පූර්ණාවශ නිදුක් නිරෝගී සම්පන්නව තව තවත් අප්‍රමාණව පින් කුසල් වඩමින් ගෙවන්න වින්දනය කරන්න වාග්ය වාසනාව ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා. හාත්පසින්ම සියලු ආරක්ෂාව සැලසේවා, ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ආශිර්වාදයක් සිද්ධ කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වය, පසේ බුදු බව, මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් පින්වතුන් ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සුව ඇති උතුම් මහා මහ නිවන් සම්පත් අවබෝධයේ පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා, වාසනාව වේවායි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට, ප්‍රචාරය කිරීමට, ධර්ම දානය සිදු කිරීම සඳහා මත්තේගොඩ අරලිය උයන අංක 35 නිවසේ පදිංචි නයනා පතිරණ මහත්මිය, කිව් පතිරණ මහතා සහ සහන් පතිරණ පුතණුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා.
උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නයනා පතිරණ මහත්මියගේ දයාබර මෑණියන් වන මීට වසර 13කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු සීලවතී බමුණු සිංහ මහත්මියට සහ අභාව ප්‍රාප්ත ඩී.ඒ. ඇක්මන් පෙරේරා පියාණන්ටත් ජේ.පී. ගමගේ මෑණියන් ඩී.එස්. පතිරණ පියාණන් සහ ඩී.ඒ. චන්ද්‍රසිරි සොහොයුරාණන් ඇතුළුව දෙපාර්ශවයේ සියලුම පරලෝ සැපත් ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. සසර ගනුදෙනු නිමා කර උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. නයනා පතිරණ මහත්මිය ඇයගේ ස්වාමි පුරුෂයා වන කිව් පතිරණ මහතාට සහන් පතිරණ පුතණුවන්ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි කසුන් පතිරණ පුතණුවන්ට කවින්දයා පතිරණ දියණියට සහ අකින්සා රිසින්දි පතිරණ කුඩා මිනිබිරියට ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා. රැකියා කටයුතු දියුණු වේවා. ධර්මාවබෝධය ඇති වේවා. සියලු ග්‍රහපල දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. සිත් පහන් වී ධර්මාවබෝධය ඇතිවන ආකාරයට සදහම් කරුණු සරලව වටහා දෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේට තවත් දිගු කාලයක් මෙවන් ශාසනික සේවාවන් සිදු කිරීම පිණිස ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. කොරෝනා රෝගයෙන් පෙළෙන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඊටාම ඉක්මනින් මෙම වසංගත තත්වය මුළු ලෝකයෙන්ම තුරන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.